समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सिया आवुसो यतो को आवुसो अरिय शावको दुःखं पजानाति दुःख समुदयञ्च पजानाति दुःख निरोधञ्च पजानाति दुःख निरोधगामिनी पटिपदञ्च पजानाति इत्तावतापि को आवुसो अरिय शावको सम्मा दिट्ठि होति उजुगतस्स दिट्ठि ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති තී ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අර ආහාර වාරයේ හමාර වෙනකොට ආහාරම් පජානාති ආහාර සමුදයම් පජානාති ආහාර නිරෝධම් පජානාති ආහාර නිරෝධගාමිනී පටිපදම් පජානාති කියන තැනට මේ විස්තර කළාම සියලු සංඝයා බොහෝම සතුටු වෙලා තියෙනවා ඒ කාරණේ. මොකද මේ ආහාරය දැන ගැනීම තුළ සම්පූර්ණයෙන්ම දුක හමාර කරගන්න පුළුවන් නේද කියන දැක්මින් සතුටු වෙලා තියෙනවා. ඉන් අනතුරුව තමයි සංඝයා නැවතත් විමසන්නේ එහෙමනම් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සම්මාදිට්ඨිය හදාගන්න අන්‍ය වූ ක්‍රමයකුත් තව තියෙන්න බැරිද? එතකොට තිබෙනවා සියා ආවුසෝ යතෝකෝ ආවුසෝ ආර්ය ශාවකෝ ආර්ය ශ්‍රාවකයා විසින් දුක්ඛංච පජානාති දුක දැනගන්නවා දුක්ඛ සමුදයංච පජානාති දුකේ සමුදය දැනගන්නවා දුක්ඛ නිරෝධංච පජානාති දුකෙහි නිරෝධය දැනගන්නවා දුක්ඛ නිරෝධගාමිනී පටිපදංච පජානාති දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව දැනගන්නවා එත්තාවතාපිකෝ ආවුසෝ ආර්ය ශාවකෝ සම්මාදිට්ඨි හෝති එපමණකින් ආයුෂ්මතුනි ආර්ය ශ්‍රාවකෙක් සම්මාදිට්ඨික වෙනවා කියලයි දේශනාව තුන්වෙනි පියවරක් විදියට සම්මාදිට්ඨිය ආරම්භ කරන්න. දැන් මේ කාරණා අතර දැන ගැනීම තුලම යම් කෙනෙක් සම්මාදිට්ඨියට ආවට අපි අර වෙනදා කියන කතාව නැවතත් කියනවා. මේක විපස්සනා සම්මාදිට්ඨියට හරව ගන්න විදිහ ගැන අපට වඩාත් වැදගත්කමක් තියෙනවා. දැන් මේ කාරණා සියල්ලම පුහුණු කරන්න ඕනේ මේ එක ක්‍රමයකට පුහුණු කරන්න. මේ දේශනා සියල්ලම ශ්‍රවණය කළාම ඔබට වඩාත් පහසු මොන ක්‍රමයේද ඒ ක්‍රමය හුරු කරන්න. මොකද හැම ක්‍රමයක්ම හැම කෙනෙකුටම වඩාත් සංවේදී වෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල දායාද වුණු සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාවේදී මතක් කරනවා දුක්ඛං ච පජානාති දුක ගැන දැනගන්න ඕන කියනවා. දැන් දුක ගැන අපි දන්නවනේ අපි විඳින දුක ගැන අපි දන්නවනේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. එහෙම අර්ථයෙන් නෙමෙයි. දැන් මේ දුක ගැන ලෝකේ දන්නවා. මේ ලෝකයක් දුක්ඛ ගැන දුක්ඛ ස්වභාවය ගැන ලෝකයාටත් හැඟීමක් තියනවද නැද්ද? දුක පිළිබඳ දැනීමක් සාමාන්‍ය ලෝකයේ ඉන්න කෙනෙකුටත් තියෙනවා පින්වත්නි. හැබැයි සාමාන්‍ය ලෝකයේ ඉන්න කෙනෙක් දුක ගැන දැන ගැනීම තුළ දුක මත පිහිටලාමයි දුක ගැන හොයන්නේ. ඒතකොට දැන් මෙතන බුද්ධ ශ්‍රාවකෙක් දුකෙන් එළියට ගිහින් එළියේ ඉඳලා මේ දුක ඇති වෙන ස්වභාවයත් දුක නැති වෙන ස්වභාවයත් ප්‍රතිපදාව ගැනත් විමසන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුටත් දුක පිළිබඳ යම් හැඟීමක් තියෙන්න පුළුවන්. හැබැයි දැන් මෙතන සාමාන්‍ය කෙනෙක් දුක පිළිබඳ හැඟීම ගන්න දුක ඇතුළටම බැහැගෙන. එයා දුක ඇතුළෙම බැහැගෙන ඉන්න ගමන් දුකයි 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 කියනවා. මොකද ඔය වගේ කතාවක් ಭಾರತයේ දැන් සමහර පරිබ්‍රාජක කණ්ඩායම් අතර පවා ඇති වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ
ඒ පරිබ්‍රාජක ආරාම වලට ගියාම ඒ අය කල්පනා කරලා තියෙනවා මේ ශ්‍රමණ ගෞතමයෝ දුකයි කියන්නේ අපිත් දුක ගැනයි කියන්නේ ශ්‍රමණ ගෞතමයෝ දුකේ හට දුකයි කියනවා අපිත් දුකයි කියනවා ශ්‍රමණ ගෞතමයෝ දුකෙන් නිදහස් වෙන්න ඕන කියනවා අපිත් දුකෙන් නිදහස් වෙන්න ඕන කියනවා අපි අතර වෙනසක් නැහැ කියලා ಭಾರತේ කතාවක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ කතාව පිළිගන්න ගියේ නැහැ. කෙලින්ම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මේ පරිබ්‍රාජකයෝ කියපු කතාව පිළිබඳ විමසන්න පටන් ගත්තා. ඒ පරිබ්‍රාජකයෝ කියපු කතාව ගැන අහන්න පටන් ගත්තා. මේ දුකයි කියලා ස්වාමීනි පරිබ්‍රාජකයොත් කියනවලු ශ්‍රමණ ගෞතමයොත් දුකයි කියනවා කියලා ඒ අය කියනවා. ඒගොල්ලන්ගේ වචනයෙන් තමයි මේ කියන්නේ. ශ්‍රමණ ගෞතමයෝ දුකින් නිදහස් වෙන්න ඕන කියන අපිත් දුකින් නිදහස් වෙන්න ඕන කියන ඒ නිසා ඔබ වහන්සේලා ඔබලා සරණ ගියපු ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් අපි අතර වෙනසක් නැහැ කියලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ගැන කතාවක් ඇති වුණා. ස්වාමීනි අපි ඒක පිළිගන්න ගියෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්න ගියෙත් නැහැ අපි ඒවට උත්තර බඳින්න ගියේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විමසනවා හොඳයි එහෙමනම් දුකයි නම් කියන්නේ ඒ ඇත්තන් දුකෙන් නිදහස් වෙන්න කියන මාර්ගය මොකක්ද කියලා අහන්න තිබුණි කියනවා. දුක නම් දුකේ ස්වභාවය ඒගොල්ලොත් දන්නවා නම් දුකෙන් නිදහස් වෙන මාර්ගය මොකක්ද කියලා අහන්න තිබුණි කියනවා. එහෙම ඇහුවනම් මහණෙනි ඔවුන්ට ගිල ගන්නත් බැරුව වමාර ගන්නත් බැරුව හිර වෙනවා කියනවා. එතකොට මේ දුකේ ස්වභාවයත් දුකේ හට ගැනීම දුකේ නිරෝධය මේ සියලු දේවල් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල තමයි පරිපූර්ණව අවධාරණය වෙන්නේ. එතකොට දුක පිළිබඳ දැනීමක් සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට තිබුණට ඒක අර සම්පූර්ණයෙන්ම දුක ගැට ගැහෙන විදිහවත් දුක ලිහෙන විදිහවත් කොහොමද මේ දුක කියන එක හකුලුවා දක්වන්නේ කියන මේ කතාව මොකක්වත් තේරෙන්නේ නැහැ. ලෙඩ වුණාම දුකයි වයසට යනකොට දුකයි ඔය වගේ බොහොම ප්‍රාථමික කතාවක් තියෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා මේ ලෝකයාට දුක පිළිබඳ නුවණක් නැහැ කියලා. දුක්ඛේ අඥානං ලෝකයාට දුක ගැන නුවණක් නැහැ කියනවා. දුක ගැන නුවණ කියන්නේ මේ ලෙඩ වෙන එක දුකයි, වයසට යන එක දුකයි, මැරෙන එක දුකයි මේ කතාව නෙමෙයි ඇත්තටම. දුක්ඛේ අඥානං එයාට දුක ගැන ඥානයක් නැහැ කියනවා. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට දුක්ඛේ ඥානම් දුක පිළිබඳ ඥානයක් තියෙනවා කියනවා. ඒ දුක පිළිබඳ ඥානය ආකාර හතරකින් ඇති කරගන්න ඕන විදිහ ගැන තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒ සාමාන්‍ය ලෝකයා දුකයි ලෙඩවීම දුකයි වයසට යෑම දුකයි කියන්නේ ඒ දුක අස්සෙම බැහැගෙන ඒ දුක ඇතුළෙම ඉඳගෙන තමයි සාමාන්‍ය ලෝකයේ කෙනෙක් දුකයි කියන්නේ. නමුත් බුද්ධ ශ්‍රාවකේ කාර්ය ශ්‍රාවක භාවයට පත්වෙච්ච කෙනා දුකින් එළියට යන්නයි මේක පාවිච්චි කරන්නේ. දුකෙන් නිදහස් වෙන්නයි මේක පාවිච්චි කරන්නේ. එක්ක මෙයා දුක ගැන දකින්නේ දුකෙන් එළියේ ඉඳලා. දැන් එළියේ ඉඳලා බලනකොටනේ පින්වත්නි ඇත්තම කතාව සැබෑවටම තේරෙන්න පටන් ගන්නෙ. ඇත්තම කතාව තේරෙන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් හිතන්නකෝ චිත්‍රපටියක් බලනවා කියලා. දැන් චිත්‍රපටියක් බලනකොට ඒ චිත්‍රපටිය මුල ඉඳලම බලන ඒ චිත්‍රපටියට බැහැගෙන ඒ චිත්‍රපටියටම හිස නමාගෙන ඒක අහගෙන ඉන්න මිනිස්සෙකුට ඒ චිත්‍රපටිය දිහා බලාගෙන ඉන්නකොට ඒ බලාගෙන ඉන්න ශ්‍රාවකයා සමහර විට ඒ චිත්‍රපටිය දිහා බලාගෙන අඬන්න පුළුවන්. ඒ රූප රාමු ටික දිහා බලාගෙන දුක් වෙන්න පුළුවන්, කඳුළු සලන්න පුළුවන්, දත් මිටි ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට යා අත්දැකීම් ටික දිහා බලාගෙන එහෙම අඬන සමහරලාට ටීවී එක දිහා බලාන කොයිතරම් අඬන මිනිස්සු ඉන්නවද? ඒතකොට යාට මේ මොහොත පිළිබඳ යථාර්ථයක් විදිහටමයි පේන්නේ. නමුත් එළියේ ඉඳලා බලනකොට තේරෙනවා මේ මිනිස්සයා මොනතරම් මෝඩ දෙයක්ද කරන්නේ. මේ මිනිස්සයා මේ ටීවී එක දිහා බලාගෙන අඬන්නේ මේ ටීවී එකේ ඇති දෙයක් නෑ නේ කියලා අර එළියෙන් බලනකොට තමයි යථාර්ථය තේරෙන්න පටන් ගන්නෙ. අර යථාර්ථයේ සැබෑවටම දැනගන්න කෙනෙක් මේකෙන් එළියට යන්නයි උත්සාහ කරන්නේ. එළියේ ඉඳලා බලන්නයි උත්සාහ කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ දුක පිළිබඳ හතර ආකාරයකින් දැනගත්තාම ඒ හතර ආකාරයකින් දැනගත්ත ශ්‍රාවකයා තුළ සම්මා දිට්ඨියක් උපදිනවා කියනවා. දැන් මේ උපදින සම්මා දිට්ඨිය ගැනයි අපි දැන් මෙතනදී අවධාරණය කරන්නේ. මොකද්ද ඇති කරගන්න සම්මා දිට්ඨිය?
කොහොමද දුක මුල් කරගෙන සම්මාදිට්ඨිය ඇති කරගන්නේ? කතමං චාවුසෝ දුක්ඛං ආයුෂ්මතුනි දුක කියන්නේ කුමක්ද? දැන් ඔන්න බලන්න මේ හතර පිළිබඳ නිකන් නාම මාත්‍ර දැනගත්තාම නෙමෙයි දුක යනු කුමක්ද වශයෙන් විස්තර වශයෙන් යා දැනගන්නවා. කතමං චාවුසෝ දුක්ඛං මොනවද ආයුෂ්මතුනි දුක කියන්නේ? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා දුක්ඛා යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඉදං උච්චතාවසෝ දුක්ඛං ආයුෂ්මතුනි දුක මෙයයි. මෙතන පින්වත්නි අර දුක විස්තර කරද්දී අපි කතා කරන මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ඒ ඔක්කොම කතා කරනකොට හකුළුවා දක්වනවා. ජාතිපි දුක්ඛ දුක කියන්නේ ඉපදීමේ දුක. දැන් සාමාන්‍ය කෙනෙකුට මේ දුක පිළිබඳ හැඟීමේදී මේ කාරණේ දුකක් විදිහට පේන්නේ නැහැ. ඇයි? එයාගේ දුක පිළිබඳ අවබෝධය බොහොම පටු එකක්. මේ මොහොත තුල විතරක් පවතින එකක්. ජාතිපි දුක්ඛා. දැන් දුක වශයෙන් දැනගන්නකොට මේ දැන් සම්මාදිට්ඨිය හදාගන්න එක්තරා පියවරක් අඩිතාලමක් ගැනයි මේ කියන්නේ. ජාතිපි දුක්ඛා ඉපදීම දුකයි. ජරාපි දුක්ඛා ජරාවටපත් වීම දුකයි. ව්‍යාධිපි දුක්ඛා වයසට යෑම දුකයි. මරණම්පි දුක්ඛං මරණයටපත් වීම දුකයි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසං දුක්ඛං ශෝකය පරිදේවය හැඬීම වැළපීම පපුවට අත් දෙකෙන් ගහ ගන්න අවස්ථා මේ සියල්ල තුල පවතින්නේ දුකක්. යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං යමක් බලාපොරොත්තු වෙනකොට ඒක ප්‍රාර්ථනා කරනකොට ඒක නොලැබී යාම ඒ Taman ප්‍රාර්ථනා කරන විදියට නොපැවතීම දුකයි. සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක සංක්ෂිප්තව ගත්තාම පංච උපාදානස්කන්ධයයි දුක. මෙන්න මේ කාරණය මේ දුක්ඛේ ඥානං කියන ස්වභාවයේ බුද්ධ ශාසනයක විතරමයි තියෙන්නේ. ඇයි ලෝකයේ සංක්ෂිප්තව පංච උපාදානස්කන්ධය මත දුක ගැට ගැහෙනවා කියන කාරණය ලෝකේ කිසිම ශාසනයක දකින්න ලැබෙන්නේ නැති කතාවක්. ඒකයි මේ සම්මාදිට්ඨිය බුද්ධ ශාසනයේ මුල් කරගෙන විතරක් උපදින්නේ. නිකන් වයසට යන එක ලෙඩවීම මැරෙන එක කෙනෙක් එක්ක තරම් මේ ප්‍රියමනාප කෙනෙක් තමන්ට නොලැබී යන එක මේවා තුල යම් දුකක් තියෙනවා කියලා සාමාන්‍ය මිනිහෙකුට හිතුණට එයාට කිසි දවසක තේරෙන්නේ නැහැ මේ පංච උපාදානස්කන්ධ ලෝකේ මත තමයි දුක ගැට ගැහින්නේ කියන කාරණේ තේරෙන්නේ නැහැ. දැන් මෙතන අපි අර කතා කරනවානේ මේ දුක පිළිබඳ පංචස්කන්ධය වශයෙන් ඇති වෙන දුක දකින්න ඕනේ කියලා. දැන් මෙතන ප්‍රකටවම තියෙනවා. දැන් ඔබට මතක ඇති කුසලම් පජානාති අකුසලම් පජානාති කියනකොට අකුසලයේ තුල පංචස්කන්ධ ධර්මයේ ක්‍රියාත්මක වෙන විදිය දකින්නකොටයි විදර්ශනා සම්මාදිට්ඨිය උපදිනවා කියලා අපි කිව්වේ. දැන් මෙතන ඒක ප්‍රකටවම සූත්‍රෙම තියෙනවා ඒක. දැන් අතන සැඟවිලානි තිබුණේ. දැන් මෙතන කෙලින්ම තියෙනවා මේ පිළිබඳ ගැඹුරින් අවබෝධ කරනකොට දුක යනු මෙයයි කියලා දැනගන්නකොට සම්පූර්ණයෙන්ම එයා දුක ගැන දැනගැනීම තුළ සම්මාදිට්ඨියට ඇවිල්ලා සංක්ෂිප්තව සියල්ල හකුලලා කියද්දී පංචස්කන්ධ ලෝකයයි දුක වෙන කිසිවක් දුක කියලා තත්වයක් නැහැ කියලා දැන ගැනීම තුළම සම්මාදිට්ඨිය උපදිනවා. ඒක විපස්සනා සම්මාදිට්ඨියත් එතරම් උපදිනවා. එතකොට දැන් මෙතන අපිට තේරුම් ගන්න ඕන දෙයක් තමයි පින්වත්නි මෙතන මේ කාරණා හතරෙන් එකක් ඇති කරගත්තාම ඊටු තුනම දියුණු වෙන්න පටන් ගන්නවා, වැඩෙන්න පටන් ගන්නවා, අවබෝධ වෙන්න පටන් ගන්නවා. දැන් දුක ගැන මේ විදියට බොහොම පළල්ව දැනගන්නකොට දුකේ හට ගැනීම පිළිබඳ යාට નિરાයාසයෙන් අවබෝධයක් එනවා. ඒතර දුකේ හට ගැනීම දැනගත්තොත් ඒ හට ගැනීම දන්න කෙනාට ඒ හටගත් දේම නිරුද්ධ කරනකොට දුක නිරුද්ධ වෙනවා කියන අවබෝධයටත්පත් වෙනවා. මේක නිරුද්ධ කරන ප්‍රතිපදාවක් තියෙනවා කියන කාරණේ අල්ලගත්තත් මේ සියල්ල තුළම ගැඹුරු අවබෝධයටපත් වෙනවා. එහෙමනම් මේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන මෙන්න මේ සතර ආකාරයක ඥානයේ පිළිබඳවත් සතර ආකාරයක දැන ගැනීම පිළිබඳවත් යම් ශ්‍රාවකෙක් Tamanගේ අවබෝධය හදා ගන්නවා නම් ඒ අවබෝධය හදා ගන්න කාරණේ මේ කතමංච ආවසෝ දුක්ඛං ආයුෂ්මතුනි දුක යනු කුමක්ද කියන කාරණේ දැනගත්තාම ඒ කාරණේ තුලම සම්මාදිට්ඨිය උපදිනවා. එhmenan මේ හතරම ඇති කරගන්න ඕනත් නැහැ. එකක් පිළිබඳ ගැඹුරින් අවබෝධය හදා ගන්නකොට මේ හතරම පිළිබඳ ගැඹුරු අවබෝධයක් එනවා. මොකද පළවෙනි දුක කියන්නේ පංචස්කන්ධ දුක කියලා ලඝු කරලා ගන්නකොට එයාට විශාල පංචස්කන්ධේ ක්‍රියාත්මක වෙන විදිය ගැන දැනුමක් ඇති වෙලා ඒ තුලම විදර්ශනා සම්මාදිට්ඨියක් ඇති වෙලා මේකේ කොහෙද සත්‍යයක් පුද්ගලයෙක් මේකේ මේ පංචස්කන්ධ ධර්ම ටිකක් විතරමයි ක්‍රියාත්මක වෙන්නේ කියන දැක්මට එනකොට
එයා තුළ මේ බොහොම පරිපූර්ණ සම්මාදිට්ඨියක් උපදිනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ දෙවැනි කාරණේ විදියට දැන් මේ පළවෙනි කාරණේම අපි ගමුකෝ. දැන් දුක පිළිබඳ මේ විදියට යා දැනගන්නකොට මේ දුක පිළිබඳ පංචස්කන්ධ දැකීම ඇති කර ගන්නකොට යාගේ විදර්ශනා සම්මාදිට්ඨිය ඇති වෙලා යා ඇත්තට මේ දුක පිළිබඳ මේ හරියටම දුක ගැන දැනගත්තොත් එයාගේ හොඳට විදර්ශනා ඥානයක් තියෙන මිනිස්සෙක් ඒ දැන ගැනීම තුලම සෝතාපන්න වෙනවා පින්වත්. එයාගේ මේ පංචස්කන්ධ දුක පිළිබඳ අවබෝධ කිරීම තුළම එයාගේ සක්කාය දිට්ඨිය දුර වෙලා යනවා. දැන් සක්කාය කියලා කියන්නේම පංචස්කන්ධයටනේ. සක්කාය කියන්නේ පංචස්කන්ධයට. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංචස්කන්ධය පිළිබඳ දෘෂ්ටියක් හදා ගන්නවා. මේ රූපේ මම රූපය තුල මම ඉන්නවා මමයි රූපයයි එකක් මම තුල රූපේ තියෙනවා මේ විදියට මේ සක්කාය මේ පංචස්කන්ධය පිළිබඳ දිට්ඨියක් හදා ගන්නවා. එතකොට මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක පංචස්කන්ධයයි සැබෑවටම දුක වෙන කිසිවක් නෙමෙයි කියලා දැනගන්නකොට පංචස්කන්ධය පිළිබඳ වැරදි දැක්මක් තිබ්බනම් ඒ කියන්නේ මමය මගේය මගේ ආත්මය මගේ දරුවය මම කියලා එකක් මේ පංචස්කන්ධය පිළිබඳ හැඟීමක් හැපි තිබ්බනම් ඒ හැප්පුණු මම කියන හැඟීම අයින් යනකොටම යාගේ සක්කාය දිට්ඨිය දුර වෙලා යනවා. ඒ සක්කාය දිට්ඨිය දුරු වෙලා යාම තුල ඒ ශ්‍රාවකයා එතනම සෝතාපන්න වීමට පත් වෙනවා. ඒකයි බුද්ධ කාලේ මේ එක දේශනාවක් දෙකක් අහලා මිනිස්සු බොහෝ දෙනෙක් ධර්මයේ පිහිටක් හදාගත්තේ. එතකොට මේ එක දේශනාවක් Tamanගේ ජීවිතයට ධර්මානුධම්ම ප්‍රතිපදාවක් විදියට වැඩිලා තිබ්බොත් ඒ වැඩිච්ච ශ්‍රාවකයා තුල ඒ දුක හමාර වීම ඒ තුලම අත්දැක ගන්න ලැබෙනවා පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දැන් මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ දුක පිළිබඳ ඊටාම පළල් දැනුමක් හදා ගන්නවා. කොහොමද හදාගන්නේ? එයා මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියලු දුක්ඛ ස්කන්ධයන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන් සමග එකතු වීම සංක්ෂිප්තව පංච උපාදානස්කන්ධ දුක මේ සියල්ල තුල ඇති වෙන මේ ආයතන හයේ ක්‍රියාවලියත් එයා දකිනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අර එක දේශනාවක මතක් කරනවා දැන් මේක දැනගත්තාම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තස්ෘතවත් පෘථග්ජනයා දුක ගැන දන්න විදිහ දැන් සමහර අය කියනවනේ අපි දුක දන්නවා ওই ජාති දුක ජරා දුක ගැන අපිට කියන්න ඕනේ අපි ජරාවටපත් වීම දුකයි කියලා අපි කොහොමද දන්නවනේ ඕක අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ කිව්වට දැන් මේක දැනගත්ත ශ්‍රාවකයා තුල අත්දකින ප්‍රතිලාභය හරිම වෙනස්. හේතුව තමයි සාමාන්‍ය ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙකුට කායික පරිදාහය විතරයි පවතින. එයාට මානසික පරිදාහයක් පවතින්නේ නැහැ. ඒ කියන්නේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ වශයෙන් මේ දුක දැනගත්ත ශ්‍රාවකයාට කායික පරිදාහයක් නැහැ එතන. මානසික පරිදාහයක් නැහැ එතන. කායික පරිදාහය විතරයි තියෙන්නේ. මොකද ව්‍යාධිපි දුක්ඛෝ කියන ස්වභාවය තුල ලෙඩවීමේ දුකක් ඕනෑම කෙනෙකුට තියෙන එක බුදුවරුන්ට පවා ඇති වෙලා තියෙනවා කියලා අපිට තේරෙනවානේ. උන්වහන්සේලා දුක් විඳින්නේ නැහැ. නමුත් කායික යම් යම් පීඩා අපහසුතා උන්වහන්සේලාටත් ඇති වෙලා තියෙනවා. ඒතර ඒ ඇතිවීම තුල සාමාන්‍ය මේ අපිත් දන්නවා ලෙඩවීම දුකක් කියන කතාව දන්න මිනිස්සයා යා ශ්‍රුතවත් පෘථග්ජනෙක්නේ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දෙන්න අතර තමයි අර කායික දුක ඇති වෙනකොට එයා ඒ කායික දුක නිසා මානසික දුකකුත් විඳිනවා. කායික පරිදාහයක් ඇති වෙනකොට ඒ කායික පරිදාහය නිසා මානසික පරිදාහයකුත් ඇති වෙනවා. කායික දැවිල්ල නිසා මානසික දැවිල්ලකුත් ඇති වෙනවා. දැන් මෙතන සල්ල සූත්‍රය වගේ දේශනාවල තියෙනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එයා මේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වශයෙන් ඇති වෙන දුක්ඛ ස්කන්ධය යමක් නොලැබීමේ දුක මේ විදිහට කැමැත්තන් සමග වෙන්වීමේ අකමැත්තන් සමග එකතු වීම ආදී වශයෙන් පවතින දුක ඇත්තටම කෙටියෙන් කිව්වොත් මේ පංචස්කන්ධ ලෝකේ නේද දුක ඔය මොන කතාන්දර කිව්වත් මේ පංචස්කන්ධ ලෝකේ තුල නේද දුක පවතින්නේ කියලා දැනගත්තට පස්සේ ඒ දැන ගැනීම තුළ යාට කායික දුක ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ කායික ලෙඩවීම වයසට යෑම තුළ යා විඳින කායික පරිදාහයක් තියෙනවා. හැබැයි එතන මානසික පරිදාහයක් නෑ. යා දන්නවා මේ දුක කියන එක සකස් වෙච්ච දෙයක් කියලා. දුක සකස් වෙන විදිහත් එයා දන්නවා. දැන් ඒකයි මේ කාරණා හතර දැනගන්නවා.
දැන් දුක සකස් වෙනවා කියන්නේ දුක සකස් වෙනවා කියලා කියන්නේ උන්වහන්සේ මතක් කරනවා කතමංචාවසු දුක්ඛ සමුදය. දුකේ හට ගැනීමක් දැනගන්නවා. හට ගන්නවා කියන්නේ දුක සකස් වෙච්ච විදිය දැනගන්නවා. මේ දුක කවුරුවත් දෙවියෙක්වත් බඹෙක්වත් මාරයෙක්වත් මේ ලෝකේ කිසි කෙනෙක් හදපු දුකක් නෙමෙයි අපි තුල පවතින්නේ. කතමංචාවස දුක්ඛ සමුදයං. ඒතු ආයුෂ්මතුනි දුකේ සමුදය දැනගන්නකොට සම්මාදිට්ඨිය උපදින්නේ කියනවා. මොනවද? යායන් තණ්හා පෝනෝ භාවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනී සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අයං උච්චතාවස දුක්ඛ සමුදයං. මෙන්න මේකත් එයා විස්තර වශයෙන් දැනගන්නවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී මේ වශයෙන් දුක ගැනත් දන්නවා දැන්. ඒ දුක හකුලුවා කිව්වොත් පංචස්කන්ධ ලෝකයයි දුක කියලා දන්නවා. දැන් දුකට හේතුවත් මෙයා දන්නවා. දැන් සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට දුකට හේතුව හම්බ වෙන්නේ නැහැ. එතකොට දුකට හේතුව යා හිතන්නේ එක්ක මේ මහත්යත් එක්ක විවාහ වෙච්ච දවස් ඉඳලා විඳවනවා, මේ දරුවෝ ලැබිච්ච දවස් ඉඳලා විඳවනවා. ඒ වගේ යාට පේන්නේ පොඩි සිද්ධියක්. නමුත් මෙතන මේ බුද්ධ ශ්‍රාව සම්මාදිට්ඨිය හදා ගන්නවා නම් එයා දුකට හේතුව දැනගන්නවා. මොකද්ද දුකට හේතුව? යායන් තණ්හා පෝනෝ භාවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනි සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යලි යලිත් භවයේ සකස් කරලා දෙන පෝනෝ භාවිකා නන්දිරාග සහගතා යායන් තණ්හා යලි යලිත් භවයේ සකස් කරලා දෙන ආස්වාදයට ඇලෙන උපනුපන් තැන සතුටෙන් පිළිගන්න නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනි යම් යලි යලිත් තමන්ට මේ භවයක් සකස් කරලා දෙන යම් තණ්හාවක් ඇද්ද යම් තණ්හාවක් ඇද්ද මොනවද ඒවා? කාම තණ්හා කියන්නේ ඇස කන නාසය දිව කය ආදී මේ ඉන්ද්‍රියන් හරහා රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ පංචකාම අරමුණු පස්සේ යම් කිසි හඹා යාමක් තියෙනවා නම් ඒකට කියන්නේ කාම තණ්හාව කියලා. භව තණ්හාව කියලා කියන්නේ පැවැත්ම ගැන තියෙන ආසාව. මේ භවයට ඇදිලා යන්න තියෙන ආසාව. විභව තණ්හා කියලා කියන්නේ නොපැවැත්ම ගැන තියෙන ආසාව. දැන් විභව තණ්හාවක් තියෙන්න පුළුවන් අවිද්‍යාවට. ආයෙ ඉපදින්නේ නැහැ. මේක තමයි අන්තිම එක වගේ අදහසක් තියෙන්න පුළුවන්. ওই භෞතිකවාදීන්ගේ නිරාගමිකයන්ගේ අදහස. අන්න ඒ වගේ එකක්. එතකොට මෙන්න මේ දුකේ හට ගැනීමට හේතුව තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන් මේ තණ්හාව මුල් කරගෙන මේ දුක හට ගන්නවා. ඒ කියන්නේ කාම තණ්හා ආදී වශයෙන්, භව තණ්හා ආදී වශයෙන්, විභව තණ්හා ආදී වශයෙන් ඇතිවෙච්ච තණ්හාව නිසා මේ දුක හට ගන්නවා. එhmenan දුකට හේතුව තණ්හාවමයි. මොකද ඒක පටිච්ච සමුප්පන්නවත් තේරෙනවා තණ්හාව ඇති වුණාම තණ්හාව ඇති වෙච්ච දෙයට යාගේ හිත බැඳිලා යනවා. ඒක කාම වශයෙන් වෙන්න පුළුවන්, භව වශයෙන් වෙන්න පුළුවන්, විභව වශයෙන් වෙන්න පුළුවන්. එතකොට ඒකට බැඳිලා යනකොට ඒ කියන්නේ උපාදාන මේ තණ්හාව ඇති වෙච්ච දෙයට තණ්හාව ඇති වෙන්නේ එක්ක කාමයන්ට, භවයන්ට, විභවයට. මෙන්න මේ තණ්හාව ඇති වුණාම ඒ තණ්හාව ඇති වෙච්ච කාරණේ නිසා පින්වත්නි තණ්හාව මුල් කරගෙන තණ්හාව හේතු කරගෙන ඒ තණ්හාවට අනුව පුද්ගලයාට උපාදානය වෙනවා. තණ්හාව ඇති වෙච්ච දේයි උපාදානය වෙන්නේ. ඇසෙන් දකින රූපයට උපාදානය වෙනවා. කනෙන් අහන ශබ්ද උපාදානය වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ උපාදානය වෙනවා. දිවට දැනෙන රස උපාදානය වෙනවා. මේවට කියනවා කාමෝපාදාන කියලා. එතකොට මෙන්න මේ උපාදානයේ නිසා පින්වත්නි උපාදානය කියන්නේ හිත බැඳිලා යාමට අනුව විපාක පිණිස කර්මයක් සකස් වෙනවා. ඒකට කියනවා භව කියලා. කාම භව, රූප භව, අරූප භව වශයෙන් පින්වත්නි විපාක පිණිස ඒකට අනුව දැන් Tamange හිතේ හැප්පි තියෙනවා මම කියලා ස්වභාවයක් ඔළුවේ තියෙනවා ස්වභාවයක්. ඒ ස්වභාවයට අනුව දැන් මේ ඒ ස්වභාවයෙන් නිර්මාණය වෙන්නයි මේ යන්නේ. විපාක පිණිස කර්ම හැදෙනවා. ඊට අනුව පින්වත්නි භවපච්චය ජාති. ජාතිය පහළ වෙනවා. ඉපදෙනවා. ජාතිය පහළ වුණාම ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ජාතිය නිසයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පංච උපාදානස්කන්ධ දුක ඔක්කොම දුක අත්විඳින්නේ ජාතිය නිසයි. එහෙමනම් අපිට තේරෙනවා මේක තණ්හාවේම ක්‍රියාවලියක්. තණ්හාවේම ක්‍රියාවලියක්.
එතකොට යලි යලිත් භවය හදලා දෙන ආස්වාදයට ඇලෙන උපනුපන් තැන සතුටෙන් පිළිගන්න විදිහේ යම් කිසිත් ලන්හාවක් තියෙනවා නම් අනේ තණ්හාව නිසා තමයි පින්වත්නි මේ සියලු දුක සකස් වෙන්නේ. එතකොට එයා ඒ කාරණේ දැනගන්නවා. මේ තණ්හාව නිසා දුක ඇති වෙනවා යම් තැනක තණ්හාව නැත්තම් ඒ තණ්හාව නැති තැනක දුක හමාරයි කියන කතාවයි මේ පුද්ගලයා මේ මොහොතේ දැනගන්නේ පින්වත්නි. එතකොට මෙන්න මේ කාරණේ දැනගන්නකොට මේ එයා දැනගන්නවා මේ තණ්හාව නිසා දුක ඇති වෙනවා නම් තණ්හාව නැති කළොත් දුක නෑ කියන කතාව එයා දැනගන්නවා. ඒකට අපි කියන්නේ පින්වත්නි දුක්ඛ නිරෝධංච පජානාති දුකේ නිරෝධයක් දැනගන්නවා. තණ්හාව නිසා දුක ඇති වෙනවා කියලා දැනගන්නවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන් ඇති වෙන මේ Tamanගේ හිතේ ඇති වෙන තණ්හාවක්, තෘෂ්ණාවක් නිසා මේ දුක මේ කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ ඉපදෙනවා කියලා දැනගන්නවා. මොකද තණ්හාව ඇති වෙච්ච දෙයම තමයි යාට උපාදානෙ වෙන්නේ. ඒකට කියන්නේ නන්දිය කියලා. එතකොට නම් තණ්හාව ඇති වෙච්ච දේ තැනම යාට උපාදානෙ වෙනවා. දැන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන් තමයි ඇති වෙන්නේ. මෙතන හිතනවා සියයති ඉඳන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ තණ්හාව ඇති වෙච්ච තැන උපාදානය වෙනකොට ඒ උපාදානය වීමට අනුවයි භවය හැදෙන්නේ. ඒකයි පින්වත්නි ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ අයගේ තිබුණේ පින්වත්නි මේ කාම ලෝකයේ උපාදානයක් නෙමෙයි. ඒ බොහෝ කියන්නේ ආධ්‍යාත්මිකව ගැඹුරු විදියට රූපාවචර ධ්‍යාන දියුණු කරපු අය ඒගොල්ලන්ට තිබුණේ පින්වත්නි සම්පූර්ණයෙන්ම ඒ ඇතිවෙච්ච මානසික ක්‍රියාවලියට අනුවයි උපත සකස් වෙන්නේ. එතකොට මේ විපාක පිණිස කර්ම සකස් වුනේ රූප භවයේ මේ කියන්නේ රූප භවයට අනුව නම් එයාගේ ಜಾතිය පහළ වෙන්නේ ඊට අනුවයි. එතකොට යම් කෙනෙකුට පින්වත්නි විපාක පිණිස කර්ම සකස් වෙන්නේ අරූප භවයට නම් එයාගේ ಜಾතිය පහළ වෙන්නේ එතනමයි. එයාගේ විඥානය පහළවෙන්නේ ඊට අනුවයි. දැන් මේකෙන් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන යම් තණ්හාවක් මෝරනවා නම් ඒ තණ්හාව මෝරන ස්වභාවයට අනුව තමයි උපාදානය වෙන්නේ. උපාදානයට අනුවයි භවය හැදෙන්නේ. එතකොට එහෙමනම් අපිට තේරෙනවා මේ යම් කෙනෙක්ගේ දුක්ඛ ස්කන්ධයට ප්‍රධාන හේතුව තමයි තණ්හාව. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ දැන් මේ සාරිපුත්ත හාමුදුරුවෝ මතක් කරනවා කතමං චාවසෝ දුක්ඛ නිරෝධම්. මොකක්ද ආයුෂ්මතුනි දුකේ නිරෝධය? දුක නිරුද්ධ කරනවා කියන්නේ මොකද්ද? දුක නිසා මේ සම්පූර්ණයෙන්ම තණ්හාව නිසා නම් දුක ගැට ගැහෙන්නේ දුක නැති කරන තැන මොකද්ද? ඒකයි මෙතන විස්තර වෙන්නේ. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාගෝ නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අයං උච්චතාවසෝ දුක්ඛ නිරෝධං. යම් කිසි තැනක ඉතිරි නැතුව නොයල්මින් නිරුද්ධ වීමක් ඇද්ද, අතහැරීමක් ඇද්ද, දුරින්ම දුරු කිරීමක් ඇද්ද, නිදහස් වීමක් ඇද්ද, තණ්හාවේ ආලේ රහිත වීමක් ඇද්ද, අන්න එතනයි දුකේ නිරෝධය. යම් තණ්හාව පිළිබඳ යම් කෙනෙක්ගේ හිත තුළ සම්පූර්ණයෙන්ම ඒ තණ්හාව ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා නම්, සම්පූර්ණයෙන්ම ඒ තුළ නොයල්මක් ඇත්තේ නැත්නම්, අතහැරිලා ගිහින් නම් තණ්හාව දුරින්ම දුරු වෙලා නම්, ඒ නිදහස් වීමක් තියෙනවා නම්, ඒ කියන්නේ තණ්හාවෙන් නිදහස් වීමක් තියෙනවා නම්, තණ්හාව කෙරෙහි අර පවතින චන්දරාගයේ සම්පූර්ණ ඒ අර ඇලිලා යන ස්වභාවයේ දුරු වෙලා ගිහින් නම් අන්න ඒකයි. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඉතිරි නැතුව මෙතන කියන්නේ. පොඩ්ඩක් හරි ඉතිරි වෙලා තිබ්බොත් එතන જાතියක් පහළ වෙනවද නැද්ද? පොඩ්ඩක් ඒ කියන්නේ තණ්හාව චුට්ටක් හරි තිබ්බොත් જાතියක් පහළ වෙනවා. ඒකයි අනාගාමී වෙච්ච කෙනත් නැවතත් මේ බ්‍රහ්ම ලෝකේ උපදින්නේ. අනාගාමී වෙච්ච කෙනා බඹලෝ උපදින්නේ යාගේ තණ්හාව සම්පූර්ණයෙන් ඉතිරි නැතුව නිරුද්ධ වෙලා නැහැ. සම්පූර්ණයෙන් ඇල්ම දුරු වෙලා නැහැ. සම්පූර්ණයෙන් අතහැරිලා නැහැ. දුරින්ම දුරු වෙලා නැහැ. සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා නැහැ. යාටත් හීනියට මම කියලා හැඟීමක් තියෙනවා. අර කේමක සූත්‍රයේම තියෙන්නේ. කේමක හාමුදුරුවෝ ලෙඩ වුණාම හාමුදුරුවෝ ගිහින් අහනවනේ ඔබ වහන්සේට මේ ආත්මය කියලා එකක් ආත්මයට අයිති දෙයක් විදිහට මේ පංචස්කන්ධේ පේනවාද කියලා නෑ කියනවා. එතකොට එහෙනම් ඔබ වහන්සේ රහත් වෙලා දානවා මම රහත් වෙලත් නෑ කියනවා. මට පංචස්කන්ධය පිළිබඳ හීනියට මම කියලා හැඟීමක් මගේ කියලා හැඟීමක් තියෙනවා. එතකොට අහනවා රූපේ කෙරෙහිද මම කියලා හැඟීම තියෙන රූපයෙන් පිටද වේදනාව ගැනද වේදනාවෙන් පිටද අහනවා. නෑ මට එහෙම කියන්න බෑ කියනවා. මේ සමස්ත පංචස්කන්ධය ගැනමයි මට මම කියලා හීනියට හැඟීමක්
තියෙන්නේ. කියන්නේ එහෙමනම් ඉතිරි නැතුව සම්පූර්ණයෙන්ම මම කියන හැඟීම දුර වෙලා ගිහින් නැහැ. පොඩ්ඩක් තිබුණත් එහෙමනම් ඒක නැවත මේ භවය සකස් වෙනවා. භවය සකස් වෙලා જાතියත් සකස් වෙනවා. ඒක සම්පූර්ණ ඕලාරික තත්ත්වයක් නෙමෙයි. නමුත් ඒකයි අනාගාමී වෙච්ච කෙනාටත් හීනියට මම කියලා හැඟීමක්, හීනියට මගේ කියලා හැඟීමක්, හීනියට එයා තුල ඡන්දයක්, ඊටාම පොඩිවට එයා තුල කැමැත්තක් පවතිනවා. එහෙමනම් මෙතන දැනගන්නවා දුකට හේතුව තණ්හාව නම් තණ්හාව නැත්තම් එතන දුක පවතින්නේ නැහැ කියන ස්වභාවයත් එයා දැනගන්න. කොහොමද දැනගන්නේ? මේ තණ්හාව ඉතිරි නැතුවම නිරුද්ධ කළොත්. ඒක දැනගන්න එක තමයි සම්මා දිට්ඨිය. මෙච්චර ගැඹුරට දැන් එයා දන්නේ නැහැ. නමුත් එයා දැනගන්නවා මේ ටික ඉතිරි නැතුව නිරුද්ධ කළොත් තණ්හාව ටිකක් හරි තිබ්බොත් ඒ ටිකක් තියෙන තැනත් විඥානේ රෝපණය වෙනවා. තණ්හාව ටික මොකද තණ්හාවේ තෙතමනයත් එක්කයි විඥානේ පැලවෙන්නේ. තණ්හාවේ තෙතමනේ නැති තැනක විඥානේ පැලවෙන්නේ නැහැ. ඒකට කියන්නේ කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනහෝ කියලා. ඒ කියන්නේ කර්මයේ කුඹුර කරගෙන විඥානයේ කියන බිජුව පැලවෙන්නේ තණ්හාවේ වතුරත් එක්ක කියනවා. එතකොට මේ තණ්හාව ටිකක් තිබුණත් එතන නැවතත් ජීවිතයේ දුකකට විවෘත වෙනවා කියලා දැනගන්නවා. එහෙමනම් මෙතන දැනගන්නේ කතමංචාවසෝ දුක්ඛ නිරෝධං යා තත්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඉතිරි නැතුවම නිරුද්ධ වුණොත් නොයල්ම නිරුද්ධ වුණොත් සම්පූර්ණීම චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඇල්ම සම්පූර්ණයෙන් ආලය දුරු වුණොත් නිදහස් වීමක් වුණොත් එහෙම දුරින්ම දුරු වුණොත් එහෙම එතන ජරා මරණ දුක සම්පූර්ණ නිරුද්ධයි කියලා දැනගන්නවා ටිකක්වත් ඉතිරි නැතුව. මොකද ಭಾರತයේ මිනිස්සු හිතුවේ ටිකක් තිබ්බට කමක් නැහැ කියලා. ඒකයි සම්භාරතයේ හිටපු ගොඩාක් දෙනෙක් මේ ධ්‍යාන සමාපatti දිනු කරලා බඹලෝට ගියේ. වඩාත් හොඳ තැන එතන කියලා. එතනත් විඥානයේ පැලවෙනවා නම් එතනත් තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ වෙලා නැහැ. මේක ඉතිරි නැතුව නිරුද්ධ කළොත් දුක හමාරයි කියලා දැනගන්න එක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. දැන් කෙටියෙන් කිව්වොත් දුක ගැන දැනගත්තා, දුකට හේතුව තණ්හාව කියලා දැනගත්තා. තණ්හාව දැන් මෙතන දැනගන්නවා පිළිසිඳ වශයෙන්. තණ්හාව ඉතිරි නැතුවම නිරුද්ධ කරලා දැම්මොත් තමයි දුක හමාර වෙන්නේ කියලා දැනීම ඇති වුණාම එතන තියෙන්නේ සම්මා දිට්ඨිය. මෙවැනි දැක්මක් සාමාන්‍ය ශ්‍රාවකයෙක් තුල ඇත්තේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය අසෘතවත් පෘථග්ජනෙක් තුල අත්දකින්න ලැබෙන්නේ නැහැ. මේක නිරුද්ධ කරන ප්‍රතිපදාව අනුගමනය කළ යුතු වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදියට ඔහු දකින්න පටන් ගන්නවා. දැන් සාමාන්‍ය ලෝකේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දැන් මේ සම්පූර්ණින් දුක ගැට ගැහෙන ක්‍රියාවලියයි එයා දකින්නේ. දැන් අපි මේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස ආදී වශයෙන් යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං මේ කොහොම කතාව දැනගෙන මේ දැක්ම තුල එයාගේ විදර්ශනා සම්මාදිට්ඨියට එනකොට එයා මේ සියලු දේවල් ජාති ජරා ව්‍යාධි මේ ඔක්කොම හකුළුව එයා දැනගන්නවා පංචස්කන්ධයයි දුක කියලා. අනේ දැක්මට එනකොට එයාට තේරෙනවා මේ ජාති දුක ජරා දුක වශයෙන් වෙන් කරන්න බෑ හැම දුකක් අතරම පංචස්කන්ධ දුකක් තියෙන සංක්ෂිප්තව සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ සංක්ෂිප්තව බැලුවාම මෙතන පවතින්නේ පංචස්කන්ධ ලෝකයයි දුක. මේ පංචස්කන්ධ දුක උඩු දුවන්නේ ඇස හරහා කන හරහා නාසය හරහා දිව හරහා කය හරහා මනස හරහා කියලා ඒක ගැඹුරින් මෙයා දැනගන්නවා. ඇස කන නාසය දිව කය මනස කියන ආයතන 6 හරහාමයි මේ දුක පංචස්කන්ධ දුකක් උඩු දුවන්නේ කියලා දැනගන්නවා. ඔකට හරීම භාග්‍යතුන් වහන්සේ ඒක දේශනාවක මතක් කරනවා පින්වත් මහණෙනි මේ ඇස කියන්නේ ඇවිලෙන දෙයක් කියනවා. ඇස කියන්නේ ඇවිලෙන දෙයක් කියනවා. කන කියන්නේ ඇවිලෙන දෙයක් කියනවා. නාසය කියන්නේ ඇවිලෙන දෙයක් කියනවා. ඇස කන නාසය දිව කියන්නේ ඇවිලෙන දෙයක් කියනවා. කය කියන්නේ ඇවිලෙන දෙයක් කියනවා. මනස කියන්නේ ඇවිලෙන දෙයක් කියනවා. මේ ඇවිලීමේ බරපතල අවස්ථාව තමයි පංචස්කන්ධය කියන දුක්ඛස්කන්ධයේ බිහිවීම. ඒ දේශනාවෙන් මතක් කරනවා මහණෙනි ඇස ඇවිලෙන්නේ ජාතියෙන් කියනවා. දැන් බලන්න මේක හරි ලස්සනයි ගැලපෙනවා. ඇස ඇවිලෙන්නේ ජාතියෙන්, ඇස ඇවිලෙන්නේ ජරාවෙන්, ඇස ඇවිලෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියල්ලන්ගෙන් තමයි ඇස ඇවිලෙන්නේ කියනවා. මේ සියල්ල තුල ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 ඇවිලෙනකොට ඒ ආයතන 6 ඇවිලීම නිසා තමයි මේ පංචස්කන්ධ දුක කියන එක මෝරන්නේ. දැන් තේරෙනවා ඇති ඔබට යම්තාක් හරි මේ සියල්ලම කියලා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා දුක්ඛං යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං
මේ ටික කියලා අන්තිමටම මහණෙනි හකුළු වල නුඹලට කියන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධය දුක. මහණෙනි සංක්ෂිප්තව පංච උපාදානස්කන්ධයයි දුක. ඒතකොට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ සියල්ලම මේ ඇස ඇබිලීම නිසා ඇසට සැපෙන ඉන්ධනය ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවෙන් ඇති වෙන නිසායි පංචස්කන්ධ දුක උඩුදුවන්නේ කියලා එයා දැනගන්නවා. එතකොට මේ දැන ගැනීම තුළ පින්වත්නි මෙයා සම්පූර්ණයෙන්ම දුක ගැන දැන ගැනීම තුළ එයාට මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. දැන් සාමාන්‍ය ලෝකයේ මේ දුක කියන ස්වභාවය මත මේ තමන්ගේ ජීවිතය තුළ මේ අත්දකින අත්දැකීම් පරාසය තුළ පින්වත්නි දුකෙන් නිදහස් වුණු ශ්‍රාවකයෙක් වීම පිණිස මේ තණ්හාවෙන් නිදහස් වීමේ වැඩපිළිවෙල අත්දකින්න ඕන කියන දැක්ම යම් ශ්‍රාවකයෙක් තුළ ඇති වුණොත් එහෙම ඒකට ප්‍රතිපදාවක් විදිහට ආර්ය ශ්‍රාංගික මාර්ගයට ඒ ශ්‍රාවකයා බැහැ ගන්නවා. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දැන් අපි උදාහරණයකින් බලමුකෝ. දැන් පළඟැටියෙක් පින්වත්නි කැමැති වෙන්නේ පහන් දැල්ලට. එතකොට පහන් දැල්ලට කැමැති වීම නිසාම පළඟැටියෙක් පිච්චෙනවා. පළඟැටියේ පිච්චෙන්න කැමැති නැහැ. පළඟැටියාට පිච්චීම ගැන අදහසක් නැහැ. පළඟැටිය හැම වෙලාවකම කැමැති පහන් දැල්ලට මිසක් පිච්චෙන්න නෙමෙයි පළඟැටිය කැමැති. හැබැයි පහන් දැල්ලට මේ පළඟැටිය කැමැති වීම නිසා ඔහුට පිච්චෙන්න වෙනවා. එතකොට මේ පළඟැටියට දුක ලැබෙනවට පළඟැටිය කැමතිත් නෑ. හැබැයි මේ පහන් දැල්ලටත් කැමති පිච්චෙන්නත් බෑ. දැන් මේක කවදාවත් වෙන්නේ නැති දෙයක්. පහන් දැල්ලටත් කැමති හැබැයි පිච්චෙන්නත් බෑ. පිච්චෙන දුකට ඔහු කැමති නෑ පළඟැටියා. ඒතර මේ දෙක පින්වත්නි එක වෙලාවක මේ කැමැති කාරණයක් දුකත් කියන එක දුක වෙන් කරලා කැමැති කාරණේ විතරක් මෙතන කිසිම හේතුවක් නිසා ඉතුරු කරගන්න බෑ. ඒ කියන්නේ පහන් දැල්ලට කැමති නම් ඒකාන්ත වශයෙන්ම පහන් දැල්ලට කැමති වීම නිසා පිච්චීමේ දුකට කැමති වෙන්නම ඕන. ඒතර මෙතන කාරණා විකල්ප දෙකක් අපිට හදා ගන්න පුළුවන්. එක්කෝ පින්වත්නි පහන් දැල්ලට පනින්න ඕන පිච්චෙන්න කැමැත්ත හදාගෙන. එක්කෝ පින්වත්නි ඒ කියන්නේ පහන් දැල්ලට පනිනවා නම් පනින්න ඕන දුකටත් කැමති වෙගෙන. මොකද පිච්චෙන්නම වෙනවා. එක්කෝ පහන් දැල්ල අතහැරලා දාන්න ඕන දුකට අකමැති කෙනෙක් විදියට. මේ විකල්ප දෙක විතරයි පළඟැටියට තියෙන්නේ. දැන් අපිට ටිකක් මේ යම්කිසි සිතීමේ විමසීමේ කුසලතාවයක් තියෙන නිසා අපිට හිතෙනවා මේ පළඟැටිය මහා මෝඩ වැඩක් කරන්න කියලා. මොකද පළඟැටියට කිසිම දවසක ආලෝකයේ විතරක් අපේක්ෂා කරන්න බෑ. ඒ කියන්නේ පහන් දැල්ල විතරක් බලාපොරොත්තු වෙන්න බෑ. දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා. ඒ කියන්නේ පිච්චෙන්නේ නැතුව කවදාවත් පළඟැටියට පහන් දැල්ලේ ආලෝකයේ විතරක් පහන් දැල්ලට විතරක් කැමැත්තක් හදාගන්න බෑ. මේ පළඟැටියා මෝඩ වැඩක් කරන්න කියලා අපිට නිකම් යම්තාක් දුරට දැනීමක් තියෙන නිසා අපිට තේරෙනවා. අපේ නුවණ මෝරලා තියෙන නිසා අපිට එහෙම එකක් තේරෙනවා පින්වත්නි. එතකොට හැබැයි අපිට තේරෙන්නේ අපිත් ඔය වගේ එකට තමයි අහු වෙලා තියෙන්නේ කියලා. පින්වත්නි අපිට දරුවා කෙරෙහි යම්කිසි කැමැත්තක් තියෙනවා. බිරිඳ කෙරෙහි යම්කිසි කැමැත්තක් තියෙනවා. ස්වාමියා කෙරෙහි යම්කිසි කැමැත්තක් තියෙනවා. මේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා ආදී වශයෙන් අපි තුල යම් තණ්හාවක් තියෙනවා. හැබැයි මේ තණ්හාවත් ඕන. රූප දැකීමේ තණ්හාවකුත් තියෙනවා. ඒ වගේම ශබ්ද ඇහිීමේ තණ්හාවකුත් තියෙනවා. ඒකත් ඕන. හැබැයි අපි දුකට කැමතිත් නෑ. හැබැයි මේකත් නිකන් අර පළඟැටියා ආලෝකයට පළඟැටියා පහන් දැල්ලට කැමති. හැබැයි පිච්චෙන්නත් බෑ වගේ කතාවක් තමයි මෙතන තියෙන්නේ. පළඟැටියට කවදාවත් මේ ස්වභාවය අත්විඳින්න බෑ. දරුවාට රූපයක් විදියට දරුවාට කැමති නම් දරුවා දිරනවා. අන්න බලන්න මේ දරුවා ජරාවටපත් වෙනවා. දරුවා ව්‍යාධියටපත් වෙනවා. දරුවා මරණයටපත් වෙනවා. එතකොට මේ දරුවා කෙරෙහි අපි තුල යම්කිසි තණ්හාවක් තියෙනවා නම් ඒකාන්ත වශයෙන් අපි දුකටත් කැමති වෙන්න ඕනේ.
එක්වර තණ්හාව දුරු කරලා දුකෙන් නිදහස් වීමේ වැඩපිළිවෙලට පිවිසෙන්න ඕනේ. ඒක තම තමා කැමති වැඩපිළිවෙලකට අවතීර්ණය වෙන්න තම තමන්ට පුළුවන් පින්වත්. ඒ නිසා මේ ක්‍රියාවලිය ගැඹුරින් අවබෝධ කරගන්න කෙනෙක් මේ හතර ආකාරය විතරයි දැනගන්නේ. දැන් අපි මේක තව විස්තර කරන නිසානේ ඔබට ටිකක් මේ සමහර තැන්වල උබතෝ කෝටයක් වගේ හිතෙන්නත් පුළුවන්. දැන් මෙතන සම්මාදිට්ඨිය කියලා කියන්නේ දුක ගැන දැනගන්නවා. දුක විස්තර වශයෙන් මෙයා දැනගන්නවා. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක. මෙතනදී විශේෂ දැනීමක් ඇති වෙනවා. මේ දුක කියලා කියන එක ඇස්සේ තියෙන පංචස්කන්ධ දුක නේද කියලා දැනීමක් ඇති වෙනවා. අන්න ඒකයි මෙතන වැදගත්ම දේ. ඒ දැකීම තුළමයි විදර්ශනා සම්මාදිට්ඨියට යා පිවිසෙන්නේ. ඒතර දුකට හේතුව තණ්හාව කියලා දැනගන්නවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ඇතිවෙන තණ්හාවමයි නැවත නැවත මේ දුක හදන්නේ කියලා එයා දැනගන්නවා. ඊට පස්සේ දුකේ නිරෝධයක් දැනගන්නවා. දුක නිරුද්ධ කරන්න පුළුවන්. තණ්හාව නිරුද්ධ වුණොත් ඒක නිරුද්ධ කරන වැඩපිළිවෙල විදියට බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියේ සිට අර ඇති කරගත් සම්මා දිට්ඨියේ සිට ඊට අනුව කල්පනා කරනකොට සම්මා සංකල්පයත් එතකොට මේ සම්මා සංකල්පය තුල කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා හිංසා සංකල්පනා එතන නෑ. එයා කාම සංකල්පනා තුල හිටියොත් එහෙම එයාගේ දුක ගැට ගැහෙනවා කියන කාරණේ දැන ගැනීම තුල එයා කාමයන්ගෙන් වෙන් වෙනවා. ඒතකොට සම්මා සංකල්පේ වැඩෙනවා. ඊට අනුව එයා කතා කරනවා සම්මා වාචාව වැඩෙනවා. ඊට අනුව එයාගේ ආජීවය හදා ගන්නවා සම්මා ආජීව, කර්මාන්තය හදා ගන්නවා සම්මා කම්මන්ත. මේ සියල්ලම හදා ගන්නකොට එයා හොඳට සිහිය හැම වෙලාවකම Tamanගේ පැත්තේ තියා ගන්නවා. මේ ලෝකෙ සියල්ල තුල පංචස්කන්ධ දුකක් පවතින්නේ කියන දැනීම උදෙසා. සම්මා සතිය ඊට පස්සේ සම්මා සමාධිය. එතකොට මේ කාරණා ටික තුලින් තමයි සම්පූර්ණයෙන්ම දුක හමාර කරගන්න තියෙන්නේ කියන වැඩපිළිවෙලක් දැනගන්නවා. මේ ටික දැනගන්නකොටම සම්මා දිට්ඨියට ඒ පුද්ගලයා පිවිසෙනවා පින්වත්නි. දැන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව අපි දැනගන්න ඕන දෙයක් තමයි දැන් උන්වහන්සේගේ දේශනාවේ මේ අපි පැහැදිලි කරපු කාරණේ වැදගත්ම දේ. අපි අර දැන් ওই ටික දැනගත්තාම එයා සම්මාදිට්ඨික. හැබැයි ඒක විදර්ශනාවට හරව ගන්නකොට මේ දුක කියන්නේ පංචස්කන්ධ දුක. දුකෙන් නිදහස් වෙනවා කියන්නේ පංචස්කන්ධ දුකෙන් නිදහස් වෙන එක කියන කාරණය ගැඹුරින් විමසීම තුළ තමයි යාට විපස්සනා සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. එතකොට පංචස්කන්ධ දුක දැනගන්නකොට යා රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය ආදී වශයෙන් දුක ඇති වෙන විදිහ ගැන යාට යම් හැඟීමක් ඇති වෙනවා. දැන් පංචස්කන්ධය නම් දුක පංචස්කන්ධයේ වෙන්වෙන් වශයෙන් යා දැනගන්නවා. මේ රූපය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපයක්. සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපයක් මටත් තියෙන්නේ, මගේ දරුවටත් තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපයක්. ඒතර මේ විදිහට රූපය දැනගන්නවා. රූපේ හටගන්නේ මෙහිමයි කියලා එතන හට ගැනීමක් දැනගන්නවා. දැන් ගැඹුරින් විදර්ශනාව පැත්තටයි මේ පිවිසෙන්නේ. රූපේ හට ගැනීමට හේතුව තමයි ආහාර ප්‍රත්‍ය කරගෙන රූපේ ඇති වෙනවා. ආහාර නිරුද්ධ වෙන මේ රූපේට ආහාර නොලැබී ගියොත් එහෙම රූපේ නිරුද්ධ වෙලා යනවා. මේ රූපේ මේ හැදිලා තියෙන කන බොන කෑමෙන් හැදිච්ච රූපේ නිරුද්ධ වෙලා යනවා. ඒක නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ගැඹුරින් දැනගන්නවා. වේදනාව දැනගන්නවා මේ චක්කු සම්පස්සජා වේදනා ආදී වශයෙන් ඇති වෙන සුඛ දුක්ඛ උපේක්ෂා විඳීම් දැනගන්න අපිට මේකට කාලේ නැහැ. ඒ නිසා අපි ඉක්මනින් කියනවා වේදනාවට හේතුව දැනගන්නවා. වේදනාවට හේතුව තමයි ස්පර්ශය. ඇසේ ස්පර්ශය නිසායි ඇස නිසා විඳීමක් හටගත්තේ. ඇසේ ස්පර්ශයක් නැත්නම් ඇහැට ස්පර්ශ නොවුනා නම් ඇහැට ස්පර්ශ නොවිච්ච දේවල් ගැන අපිට විඳීම් ඇති වෙන්නේ නැහැ. ස්පර්ශය හේතු කරගෙන වේදනාව ඇති වෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධයි. ඒක නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මේ අපි කියපු මේ සත්‍යවාරයේදී ඇති වෙන කාරණා හතරම පංචස්කන්ධය ඇතුළට ගලප බලනවා. සංඥාව කියන මේ හඳුනා ගැනීමට හේතු හඳුනා ගැනීම රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා වශයෙන් ඔබ තුල ඇති වෙන සංඥා ස්කන්ධයක් ක්‍රියාත්මක වෙනවා. ඒ සංඥාවට හේතුව තමයි ස්පර්ශය. ස්පර්ශය කියන්නේ ඇසේ ස්පර්ශයක් නැති වුණොත් චක්කු සම්පස්සේ කියලා ඇසේ ස්පර්ශයක් නැති වුණොත් එහෙම ඇසේ හඳුනා ගැනීමක් තියෙන විදියක් නැහැ. සංඥාවක් පහළ වෙන්න විදියක් නැහැ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංඥා හඳුනා ගන්නවා. ස්පර්ශේ නිරුද්ධ වුණාම හඳුනා ගැනීමක් නැහැ. ස්පර්ශේ නිරුද්ධ කරන මේ වේදනාව නිරුද්ධ කරන සංඥාව නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. සිතේ ඇති වෙන සිතුවිලි ක්‍රියාත්මක වෙනවා. ඒවට කියන්නේ රූප සංචේතන. රූපේ නිසා සිතුවිලි ක්‍රියාත්මක වෙනවා. ඒ රූපේ නිසා ඇති වෙන සිතුවිලි ක්‍රියාත්මක වීම මුල් කරගෙන එයාගේ අභ්‍යන්තරය තුල සම්පූර්ණයෙන්ම රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා ආදී වශයෙන් ඇති වෙන සංචේතනාවන් වල
ප්‍රධාන ඉලක්කයේ විදිහට බලපාන්නෙත් ස්පර්ශයයි. ඇහි ස්පර්ශයක් නැත්නම් ඇහි හඳුනා ගැනීමක්වත් ඇහි විඳීමක්වත් ඇහැ නිසා ඇතිවෙන සිතුවිලිවත් ඇති වෙන්නේ නැහැ. එතනත් ඇහැට ස්පර්ශ වෙලා ඇහි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වෙලා. තුනක එකතු වෙන ස්පර්ශය අපි ඒව මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. ස්පර්ශයේ නිසයි එහෙමනම් සංචේතනා සිතුවිලි ඇති වෙලා තියෙන්නේ. ඒකටත් හේතුව ස්පර්ශේ නැත්තම් රූප සංචේතනා සංස්කාර ඇති වෙන්න විදියක් නැහැ. ඒක සංස්කාරය නිරුද්ධ කරන්න තියෙන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් කියලා දැනගන්නවා. විඥානය කියන එක මොකක්ද කියලා දැනගන්නවා. චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් විඥානනේ දැනගන්නවා. විඥාණයට හේතුව විදියට එයා දැනගන්නවා නාම රූප කියලා දෙකක් නිසායි විඥානය හටගත්තේ. විඥානය නාම රූප නැත්තම් විඥානයක් නැහැ. නාම රූප විඥානය නිරුද්ධ කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කියලා අර ඒ කාරණේම ගැඹුරට අපි අර පංචස්කන්ධයට අර හතර ආකාරයෙන් විමසා බලන්න පටන් ගන්නවා. එතකොට යාට තේරෙනවා මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී සියලු දුක්ඛ ස්කන්ධය පංචස්කන්ධ දුක ASCII නේද ගැට ගැහෙන්නේ කියලා අපිට තේරෙනවා. මේ එළියේ අපි දරුවා නිසා දුක් වෙනවා කියලා අපි හිතුවට දරුවා නිසාත් මා තුළම නේද පංචස්කන්ධ දුකක් හටගන්නේ. බිරිඳ නිසා දුක් වෙනවා කියලා කිව්වට බිරිඳ තුල නෙමෙයි ඒ දුක තියෙන්නේ මම තුල ඇති වෙන මම හිතන විදියට අනුව මා තුල නේද පංචස්කන්ධ දුකක් හටගන්නේ කියලා ඒ විදිහට එයා දකිනවා. එතකොට එයාට තේරෙනවා මේක වෙන් කරලා විස්තර කරලා දකිනකොට මේ පංචස්කන්ධ ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙනවා. මේක සත්වයක් පුද්ගලයෙක් විදියට දකින්න පුළුවන්කමක් නැහැ කියලා එයා දකිනවා. මේ විදියට ස්කන්ධ පංචකය පින්වත්නි විසුරුවා බලන්න පටන් ගන්නවා. ඒ විසුරුවා බලනකොට එයාට මේ පංචස්කන්ධය ASCII දුක ගැට ගැහෙන විදිහ එයාට දැක ගන්න ලැබෙනවා පින්වත්නි. එතකොට මේ තණ්හාව නිසාමයි නේද පංචස්කන්ධ දුක දරුවා කෙරෙහි ඇති වෙන තණ්හාව, gedara කෙරෙහි, බිරිඳ කෙරෙහි, ස්වාමියා කෙරෙහි මේ විදිහට ඇති වෙන තණ්හාව නිසාම නේද දුක ගැට ගැහෙන්නේ. මේ දුකට හේතුව තණ්හාවම නේද කියලාත් එයා දැනගන්නවා. එතකොට මේ අර දැන් මිච්ඡාදිට්ඨි පහන වගේ සූත්‍ර දේශනාවල මම ඊටාම කෙටියෙන් ඔබට ඒක කියන්නම් දේශනාවට කාලේ හමාර නිසා. මිච්ඡාදිට්ඨි පහන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා රූපංකෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවිස්ස මිච්ඡාදිට්ඨි උප්පජ්ජති. පින්වත් මහණෙනි රූපය නිසා රූපය තුල පිහිටා තමයි මිත්‍යා දෘෂ්ටිය උපදින්නේ කියනවා. එහෙනම් සම්මා දිට්ඨියත් සම්රූපයෙන් බැහැර වේ. දැන් මේ අපි කියනවනේ පංචස්කන්ධය තුල තමයි යථාර්ථ අවබෝධය එනකොට ගැඹුරු විදර්ශනා සම්මා දිට්ඨියක් උපදින්නේ කියලා. දැන් මෙතන මිච්ඡා දිට්ඨි පහන සූත්‍රයේදී මතක් කරනවා රූපං කෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවිස්ස මිච්ඡා දිට්ඨි උප්පජ්ජති කියලා. රූපේ ඇති කල්හි රූපේ නිසා රූපයට පිවිසිලා තමයි සම්පූර්ණයෙන් මිත්‍යා දෘෂ්ටිය හටගන්නේ කියලා. ඒතර මේ රූපේ ඇත්ත කතාව දැනගන්නකොට යාට තේරෙනවා මේ රූපේ නිසා පංචස්කන්ධ දුකක් හට ගන්නවා. වේදනාව නිසා දුකක් හට ගන්නවා. සංඥාව නිසා දුකක් හට ගන්නවා කියලා මේ කතාව තේරුම් ගන්නවා. මේ රූපයත් නිට්ටය ස්වභාවයක් නෑ අනිත්‍යයි. රූපං නිත්‍යං වා අනිච්චං වා අනිච්ඡං බන්ති කියලා ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙන පිළිවෙලක් එහෙම මිච්ඡා දිට්ඨි පහන සූත්‍රයත් මේකට ගලපලා බලන්න. බලනකොට මේක මේ රූපේ නිසා මේ දුක කියන ස්වභාවය පංචස්කන්ධ දුක කියන්නේ අත්දකින්න සම්පූර්ණයෙන්ම දුක අකුලුවකුත් පංචස්කන්ධ දුක කියලා දැනගත්තට පස්සේ පින්වත්නි යාට පංච රූපේ පිළිබඳ මේ පංචස්කන්ධය පිළිබඳ කලකිරෙනවා. කලකිරීම නිසා නොයල්ම හට ගන්නවා. නොයල්ම හට ගන්නකොට පින්වත්නි යා තුල මිදීම පිණිස උවමනාවක් ඇති වෙනවා. මාර්ග සම්මාදිට්ඨිය උපදිනවා. ඒ මිදීමේ ඥානයක් උපදිනවා. මිදීම නිසා එතකොට මාර්ගඵල සම්මාදිට්ඨියත් උපදිලා ප්‍රත්‍යවේක්ෂණ සම්මාදිට්ඨිය උපදිනවා. මම මෙබඳු පංචස්කන්ධ දුකකින් නිදහස් වුණා නේද කියලා යා මෙබඳු තණ්හාවකින් නිදහස් වුණා නේද කියලා යා ඒ උත්තමයා තුල අත්දැකීමක් ඇති වෙනවා. එහෙමනම් අපි හමාර කරනවා දේශනාව. මෙතනදී දැනගන්නේ මේක අපිට ගැඹුරින් කතා කළා නැවත නැවත ශ්‍රවණය කරන්න බලන්න. දුක කියන්නේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී දුක දැනගන්නවා. දුකට හේතුව තණ්හාව කියලා දැනගන්නවා. තණ්හාව ඉතිරි නැතුවම නිරුද්ධ කළොත් දුක හමාරයි කියලා දැනගන්නවා. ඒකට ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දැනගන්නවා. මෙතන ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි විශේෂයෙන් ගැඹුරු පැහැදිලි කිරීමක් කළේ නැත්තේ ඉදිරි දේශනාවල ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන නිතර කතා කරන්න වෙන නිසා. ඔබ හැම දිනාටම සම්මා දිට්ඨිය පිණිස මේ සත්‍ය වාරය, ඒ කියන්නේ සත්‍ය පිළිබඳ දැකීමේ ආකාරය උපකාර වේවා